අයිබෝවන් අද දෙරන බික් ෆෝකස් සමගාමී විකාශය TV දෙරන සහද දෙන්න 24 අපේ ප්‍රවෘත්ති නාලිකාව ඔස්සේ වැඩසටහන සාමාන්‍යයෙන් අද දෙන 24 ඔස්සේ තමයි විකාශය වෙන්නේ. නමුත් TV දෙරනත් එක්ක මෙතෙන් සිට අපේ සමගාමීව යනවා. වැඩසටහන අද බොහෝ දෙනෙක් හුදකලා වෙලා තියෙන හින්දාත් නිරෝධායන ඇඳිරි නීති හින්දාත් බස්නාහිර පළාතේ බොහෝ දෙනෙක් ඉන්න හින්දාත් රටේ බොහෝ අයට අපිට ඇතුළු හැමෝටම තියෙන ප්‍රශ්න ගණනාවක්. මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම රටේ ලොක්ඩවුන් එකක් වෙන්නේ නැද්ද? එහෙම මෙහෙන් වාර්තා වෙනවා රෝගීන්ගේ කිසිදු මූලයක් නොමැතිව රෝගීන්. එහෙමනම් ඔවුන් කොහොමද ආවේ? මොකද්ද මේ කරන්නේ? ඇත්තටම සංගවගෙන ඉන්නවද තොරතුරු? අපි කතා කරනවද ඍජුවම? ඒ සඳහා ප්‍රශ්න කරන්න සුදුසුම අය අද දවසේ ඉන්නවා අපත් සමග පැමිණ මේ ස්ථානයට යනවා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහත්මයා ආයුබෝවන් ඔබ පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක මම ඉතින් පළමු වතාවට ඔබතුමා සාකච්ඡාවකට එකතු වෙන්නේ අපි පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වෛද්‍ය ආසේල ගුණවර්ධන මහත්මයා සම්බන්ධ වෙනවා. ආයුබෝවන් ඔබතුමාවත් පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද දවසේ මේ කටයුත්ත අපිට නොපෙනෙන නමුත් මේ ජාල සටහන් මේ සියල්ල සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ගිය පාරත් මේ පාරත් එක දිගට මේ කටයුතු මෙහෙයමින් සිටින වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා ආයුබෝවන් ඔබවත් පිළිගන්නවා. වැඩසටහනේ ආරම්භයත් එක්කම ඔබට Facebook live ඔස්සේ YouTube ඔස්සේ ඔබේ ගැටලු තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. මම හිතනවා විශ්වාස කරනවා මේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඔබේ ප්‍රශ්න යොමු කරනවා කියලා මේ අවස්ථාවේදී මෙතුමලට සරල ප්‍රශ්නේ සාමාන්‍ය ප්‍රශ්නේ ඔබ අහන ප්‍රශ්නේ මේක ඇයි ලොක්ඩවුන් කරන්න නැත්තේ? මෙච්චර දෙයක් වෙලා තියෙද්දි ඇයි රට ලොක්ඩවුන් කරන්න නැත්තේ ලේකම්තුමා? තවම මුළු රටම ලොක්ඩවුන් කරන්න කියලා අවශ්‍යතාවයක් ඇවිල්ලා නැහැ. අපේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලැබිලා තියෙන උපදෙස් හැටියට අවශ්‍ය තැන්වල අවශ්‍ය වෙලාවට මේ ලොක්ඩවුන් කිරීම කරනවා. මේ සියලු දේම කරන්නේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුවයි. මේකේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම මේ සියල්ල සම්බන්ධයෙන් නිසි බලධාරය වන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඔබතුමා. ඒතර ඔබතුමාගේ යටතට තමයි අනික් සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙච්චර සිදුවීම් වාර්තා වෙද්දිත් රටේ හුදකලා සිදුවීම් ගණනාවක් වාර්තා වෙද්දිත් ඔබතුමන්ලා කියනවා තවමත් අවශ්‍ය නැහැ කියලා. මොකද්ද අවශ්‍ය නැති වෙන්න හේතුව? ඔබතුමා අලුතෙන් වැඩ බාරගත්ත වෙන්න පුළුවන්. නමුත් මේකට අලුත් දෙයක් නෙමෙයි ඔබතුමාට. ඇයි හේතුව? මං හිතන්නේ ඇඳිරි නීතිය නිරෝධායන ඇඳිරි නීතිය රටම අවශ්‍යයි කියලා. අපි රේකම්තුමා කිව්වා වගේ අපි රෝගීන් වාර්තා වන ඒ ප්‍රදේශ හඳුනාගෙන වසංගත රෝග විද්‍යාඥයන් කියන පිළිවෙලට අපි ඒ අවශ්‍ය ඒ ප්‍රදේශවලට පමණක් ඒ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරලා තියෙනවා. එතකොට මේ මුළු ලංකාවටම නිරෝධායන ඇඳිරි නීතිය දාන්න කිසිම අවශ්‍යතාවයක් මේ වෙලාවේ තාම උද්ගත වෙලා නැහැ. වසංගත රෝග විද්‍යාඥයෙක් විදිහටත් ඒ වගේම මේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් මුල ඉඳලම මේ ජාල සටහන් නැදපු කෙනෙක් මේ වගේ මූලයන් සොයා ගන්න හිටපු කෙනෙක් සම්බන්ධ කෙනෙක් සමිත ගිනිගේ මහත්මයා පැහැදිලි කරන්න පුළුවන්ද මෙච්චර ප්‍රශ්නයක් වෙනකොට දැන් ඔබතුමාගෙන මම ඇහුවා ඔබතුමා වසංගත රෝග විද්‍යාඥයෙක් විදිහට පැහැදිලි කරනවා ඇයි වහන්නේ නැත්තේ ප්‍රශ්නයක් තියෙද්දි? ඒක වහන්නේ ඒ කියන්නේ අපිට බලන්නට ඕනේ මේක දැන් මේ වෙනකොට අපිට තියෙන පළපුරුද්දයි. මොකද මේක පළවෙනිත් අපි දැන් මුලින්ම ආපු කන්දකාඩු නාවික හමුදාපකරු ඒවෙන් අපි ලැබපු අත්දැකීම් ඔක්කොමත් එක්කත් අපිට දැන් මේ තියෙන තත්ත්වය තමයි අපි ගීමකට ලක් කරන්නේ. ඉතින් එතකොට ඒක වහන්න නැහැ නෙමෙයි අවශ්‍ය තැන් අවශ්‍ය ප්‍රමාණයට මේ ලොක්ඩවුන් කිරීම සිද්ධ වුණා. ඒ කියන්නේ මුලින්ම මේක පළවෙනි පටන් ගන්න මේ එක හරිම එක ලෝකලිටි එක ප්‍රාදේශීය වශයෙන් මිනුවන්ගොඩේ බ්‍රැන්ඩෙක්ස් ආයතනය හරහා එන්නේ. එතකොට ඒක කළමනාකරණය අවශ්‍ය ඒක කළමනාකරණය කරන්නට අවශ්‍ය ඒ ජාලය මේකේ මේ රෝගීන් විහිදිලා ඉඳපු වපසරය මේවා කරගන්න හැකියාව ලැබුණා මුලින් ඉඳන්. එතකොට අපි ඒ තුල කටයුතු කරද්දී අපට වසංගත රෝගී විශ්ලේෂණ මේ ඉන්වෙස්ටිගේෂන් එක කරද්දී ලැබිච්ච තොරතුරු අනුව තමයි ඊළඟ අනු මේ අපකුරු අපි හඳුනාගන්නේ. ඉතින් ඒකදී හම්බෙච්ච එක මේකක් අනුව තමයි අපි දැක්ක සමහර අයගේ සම්බන්ධතා තියෙනවා මේ පැලියගොඩ මාළු මාකට් එකත් එක්ක. ඒක ඒ හින්දා අපි තීරණය කරනවා මාළු මාකට් එකේ නියැදියක් ගන්න. ඒකත් එක්ක තමයි මේ තත්ත්වය වෙනත් පැත්තකට යමු වෙන්නේ. ඒක හරහා විශාල රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගැනීම. ඉතින් එතකොට ඒවට මේ මාළු මේ පැලියගොඩ මාළු මාකට් එකේ ආශ්‍රිතයින් ඉන්න ප්‍රදේශ ටික ලොක්ඩවුන් කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඊට අමතරව ප්‍රාදේශීය වශයෙන්ුත් මේකට සම්බන්ධ ප්‍රාදේශීය කුඩා පොකුරු කීපයක් අපි හඳුනා ගන්නවා මන්නාරමෙන් යම් කුලියා පිටිය ඒ වගේ තැන් වලින් ඒ ප්‍රදේශත් ඒක අපිට මේක මැනේජ් කරගන්න පුළුවන් ප්‍රමාණයට
ඒ අවශ්‍ය ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම සිද්ධ වුණා. දැන් මැනේජ් කරන්න පුළුවන් මැනේජ් කරන්න පුළුවන් කියලා කිව්වට මැනේජ් කරන්න පුළුවන් නම් මෙහෙම හුදකලා සිදුවීම් වාර්තා වෙන්න පුළුවන්. මොකද ගිය පාර ඔබතුමන්ලට සිද්ධියක් වාර්තා වෙනකොට ඔබතුමන්ලා කියනවා PHI මහත්මයාට අහවල් තැනට යන්න මෙන්න ආශ්‍රිතයෝ මේ කණ්ඩායම් මෙතන ඉන්නවා කියලා. ඔබතුමන්ලා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. බුද්ධ්‍යංශය වහා ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ සෞඛ්‍යාංශයෙන් මේ ඉතාමත් ඉක්මනට විනාඩි 15ක් 20ක් යනකොට මේ අඳුනා ගැනීම සියල්ල කරලා ඉවරයි. නමුත් දැන් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. විවිධ හුදකලා තැන්වලින් මේ සිදුවීම් වාර්තා වෙන්නේ. මම හිතන්නේ ඒක හුදකලා තැන්වලින් වාර්තා වෙනවයි කියන එක පිළිගන්න අමාරුයි. හුඟක් ඒවා විශාල අතිබහුතරයක් වාර්තා වෙන්නේ මේකට සම්බන්ධ අය. ඒවා ඉතින් වාර්තා වෙච්ච අතිබහුතරයක් අනිවාර්යයෙන්ම අපි ප්‍රථම ආශ්‍රිතය හැටියට හඳුනාගත්තු අය අතරින් තමයි තවමත් රෝග වාර්තා වෙන්නේ. ඒ අතරින් ඉඳහිට මේ අහමු සිද්ධීන් කීපයක් තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තම තාමත් බහුතරයක් රෝගීන් වාර්තා වෙන්නේ මේ අපි පළමු ආශ්‍රිතය හැටියට හඳුනාගත්තු අය. හොඳම උදාහරණය තමයි මේ කොළඹ නාගරික ප්‍රදේශවලින් වාර්තා වෙන අය. ඒ ප්‍රදේශ ඔක්කොම ඒ අතර විශාල බහුතරයක් රෝගීන් හිටියා. ඔවුන් සෑම දිනම මේ හඳුනා ගන්න අවස්ථාවේ බහුතරයක් අනිවාර්යයෙන්ම මේ නිරෝධානයේ නිමසේ නිරෝධාන කටයුතු වලට නිරෝධාන වෙලා ඉන්න අය අතරින් තමයි තාමත් බහුතරයක් රෝගීන් හඳුනාගන්නේ. දැන් තාමත් බහුතරයක් එහෙම හඳුනා ගන්නවා කියලා විශේෂඥ වෛද්‍යතුමනි ඔබතුමා කිව්වට ප්‍රශ්නයක් විදිහට මම ගියොතින් ඊයේ දවසේ පෙරේදා දවසේ තත්වෙත් එක්ක ඔක්තෝබර් මාසේ මේ 4 වෙනිදා ඉඳලා 30 වෙනිදා දක්වා සිදුවීම් මාලාව ගත්තොත් 2800ක විතර පිරිසක් මේ මිනුවන්ගොඩ පොකුරත් එක්ක වාර්තා වෙන ගන්න ප්‍රමාණය. නමුත් අපි ගත්තොතින් 21 ඉඳලා 30 දක්වා කාලය තුල අති විශාල පිරිස 3000කට වැඩි පිරිසක් වාර්තා වෙනවා. එහෙමනම් ලේකම්තුමනි අපිට පේන දේ තමයි මේ වෛරසය වේගෙන් ව්‍යාප්ත වෙනවා. වෙනදා අපි නොදකපු ආකාරයකින් ව්‍යාප්ත වෙනවා. ඒතකොට මේ වෛරසය අලුත් එකක්ද නැත්නම් පැරණි එකද? ඔබතුමාලා මේ සම්බන්ධයෙන් මොනවද රැස් කරපු දත්ත? මම කියන්න සතුටුයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරා. ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවගිය තමයි පරීක්ෂණය කරේ. අද උදේ මට දැනගන්න ලැබුණා ඇය හොයාගෙන තියෙනවා මේ වෛරසය ඉස්සෙල්ලා කන්දකාඩු නේවි නැත්තම් ඊට කලින් අපිට හම්බෙච්ච වෛරසය නෙවෙයි වෙන වේරියන්ට් එකක්. වෙන ස්ට්‍රේන් එකක් තියෙන්නේ. මේකේ විශේෂ දෙයක් තියෙනවා. අපි කියනවා ඉන්ෆෙක්ටිවිටි කියලා. ඒ කියන්නේ කෙනෙකුට පැතිරවීම පතුරවන්න පුළුවන් හැකියාව මේක ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් තියෙනවා කියලා ඇය හොයාගෙන තියෙනවා. ඒ විශේෂ ලක්ෂණ මේ වෛරස් එකේ තියෙනවා. හයි විරුලන්ස් එකක් මේ වෛරස් එකේ තියෙනවා. ඒක තමයි ඉතාම කෙටි කාලයකින් විශාල පුද්ගලයන් ප්‍රමාණයකට මේක පැතිරෙන්න හේතුව. දැන් මේ සම්බන්ධයෙන් ජනතාව විදිහට දන්නේ අපි දන්නේ COVID-19 තමයි. හැබැයි මූලික වශයෙන් විශ්වවිද්‍යාල පරීක්ෂණත් තමයි අපිට මුලින් කිව්වේ මේක A වෙන්න පුළුවන් ඊට පස්සේ මේ විදිහට වෙන්න පුළුවන් ඉතාලියෙන් ආව වෙන්න පුළුවන් එහෙමයි කියලා. ඇත්තරම දැන් මේක මොකද්ද කාණ්ඩය මොකද්ද මේක නමක් විදිහට සඳහන් කරනවා නම් මේ මොන රටවලද සමහර විට තිබුණා නම් මේක මීට පෙර තිබුණා වෙන්න පුළුවන්. ඔය ඇය හඳුනාගෙන තියෙන විදිහට මේ B142 කියන ගෲප් එකේ වෛරස් එකක් කොවිඩ් වෛරස් එකක් තමයි SARS වෛරස් එකක් B142 කියන සබ් ගෲප් එකට මේක අයිති වෙන්නේ. මේක මීට කලින් ලංකාවේ හඳුනාගෙන නැහැ. ඇයට කියන්න බෑ මේක එංගලන්තයේ තිබුණ එකද ඇමරිකාවේ තියෙන එකද මොකද ඒ සාම්පල් ඇය සතුව නැහැ. හැබැයි ඇය මට පැවසුවා දිගටම පරීක්ෂණ කරනවා කොහෙට හරි රටකට සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන්ද කියලා. එකක් පැහැදිලිව කියන්න පුළුවන් මේක එදා තිබුණ එක නෙවෙයි ආයි අපිට පිට රටකින් අපිට ආපු එකක් කියලා. අද උදෑසන ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ වෙබ් අඩවියේ දක්වලා තියෙනවා B142 කියන එක සම්බන්ධයෙන්. හැබැයි කෙසේ වෙතත් ප්‍රශ්නේ තියෙන්නේ මීට පෙර සඳහන් කරා අපිට ගොඩක් වෙලාවට විශ්වාස කරනවා කියලා ඉතාලිය ආශ්‍රිතව පැමිණි වෛරස් කාණ්ඩය අපිට තමයි මේකට ආවේ කියලා. ඒතර දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඉන්දියාවෙන්ද ආවේ එහෙම නැත්නම් ඔබතුමන්ලම මීට පෙර දින කිහිපයකට පෙර සඳහන් කරපු තුර්කියෙන්ද මේ අලුත් පොකුර සමාවෙන්න යුක්‍රේනෙන්ද මේ අලුත් පොකුර හටගත්තේ කියන එක. මේ පරීක්ෂණය ඒ ඔස්සේ සිදු කරන්න බැයිද? එම රටවලින් මේ එහෙම කරන්න බැයිද? මම හිතනවා වසංගත විද්‍යාඥයෙක් විදිහට ඔබතුමාගෙන් අහන එක සාධාරණ ප්‍රශ්නේ. ඔව් මම හිතන්නේ ඒක යම් කාලයක් ගත වෙයි. ඒක නෑ එහෙම වුණාම මේ ස්ට්‍රේන් අයිඩෙන්ටිෆිකේෂන් එකක් කියන එක කරන්න. ඒ කියන්නේ දැන් මේ අපි දැන් එතුමිය හඳුනාගෙන තියෙන ස්ට්‍රේන් එක කොහෙද ලෝකේ වෙන තැන් වල පැතිරුණේ මේක පැතිරලා තියෙන්නේ කියන දත්ත ආශ්‍රිතයෙන් තමයි ඒ තොරතුරට ඒක පිටුවහලක් වෙයි. මම හිතන්නේ ඉදිරියේදී අපිට මේ පිළිබඳ මීට වඩා ක්ලූ එකක් නම් මීට වඩා මේ තොරතුරක් දැනගන්න කොට. වෛද්‍යතුමනි විරුලන්ස් එක සම්බන්ධයෙන් කතා කරා. එතකොට කන්දකාඩු සහ නාවික පොකුර මේ ආශ්‍රිතව තිබිච්ච එකට වඩා වෙනස්ද? මොකද මේ පැතිරෙන වේගෙත් එක්ක බැලුවම දැන් ඒකේ මම හිතන්නේ පැහැදිලිවම අර මේ ලේකම්තුමා කිව්ව එකේ තියෙන්නේ ඒ කියන්නේ ඉන්ෆෙක්ටිවිටි කියලා කියන්නේ එක මේ වෛරස් එක එක පුද්ගලයෙක්ගෙන් තව අයට පැතිරවීමේ තියෙන හැකියාව.
එකන් ඒ හැකියාව මේ දැනට තියෙන මේ අපි දැන් මේ දැනට වර්තමානයේ හඳුනාගෙන තියෙන ස්ට්‍රේන් එකේ මීට පෙර තිබුණ ස්ට්‍රේන්ස් වලට වඩා ඒ හැකියාව වැඩි කියලා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම පැතිරීම මේ පෙරට වඩා කාර්යක්ෂම සිදුවෙන එක බලාපොරොත්තු වෙන්න වෙනවා. මං හිතන්නේ මේක විස්තර ඔබට බලන්න පුළුවන් වෙබ් අඩවියේ මේ වෙලාවේ යොමු කරලා තියෙනවා B1, B2, B11, B4 යන ආදී වශයෙන්. ඉතින් කණ්ඩකාරු හිතී තිබුණා B1. ඉතින් කෙසේ නමුත් මට හිතෙනවා තව දුරටත් මේක පැහැදිලි කිරීම කරන්නට ඕන මෙතුමලා විසින් කියලා අපිට වෙබ් අඩවියේ තියෙන තොරතුරු විතර මටත් තියෙන පුටා දක්වන්න. හැබැයි ඒ ප්‍රශ්නේ එහෙමම තිබ්බොතින් දැන් මේ ශීඝ්‍ර පැතිරීමක් තියෙනවා කියන්නේ සෞඛ්‍ය පද්ධතියට දරන්න බැහැ කියන එකනේ. එහෙමද? නෑ එහෙම එකක් නෑ. දරන්න බැරි කමක් නෑ. දරන්න පුළුවන් ඇත්තන අපි දැනට ඒක පාලනය කරගෙන දරන්න පුළුවන් නම් දින ගණනාවක් මේ වෙනාවට PCR පරීක්ෂණය කරලා තාම ගෙදරින් අරගෙන ගිහිල්ලා නැතුව රෝගියා හුදකලා කිරීමට ලක් නොවර ගෙදර ඉන්න සිදුමක් ඊයේත් 6:55 ප්‍රවෘත්ති විකාශයෙන් අපි තොරතුරු වාර්තා කළා. ඒක එහෙම වෙන්නේ කොහොමද? ඒක පැහැදිලි කරොත් එහෙම දැන් PCR පරීක්ෂණයක් ගත්තාම උදේ පටන් ගත්තාම හවස වෙනකන් ගන්නවා. හවස වෙලා තමයි පරීක්ෂණ ගැනීම ඉවර වෙන්නේ. ඊට පස්සේ මේක අදාළ පරීක්ෂණාගාර වලට යවන්න ඕනේ. ඒ යවලා ඒගොල්ලෝ දැනට තියෙන ක්‍රම අනුව පැය 6කුත් 8කුත් අතර කාලයක් යනවා. සාමාන්‍ය ලැබ් එකක මේක කරන්න. ඊට පස්සේ රිසල්ට් එක අරිනවා එපිඩෙමියොලොජි යුනිට් එකට. ඊට පස්සේ එතනින් පළාතේ තියෙන රීජනල් එපිඩෙමියොලොජිස්ට් ඇරලා එයා තමයි MO එච්චරා කියන්නේ මෙන්න මේ නම් මේ නම්බර්ස් තියෙන අයට මේක තියෙනවා කියලා. ওই process එකකට කාලයක් යනවා. දැන් PCR පරීක්ෂණ කරන්න ගත්තොත් ඇත්තටම groups පහක් තියෙනවා අද වෙනකොට. එකක් first contact වලට අපි කරන්න ඕනේ. ඊළඟට hospital වල ඉන්න අය discharge කරන්න කලින් කරන්න ඕනේ. quarantine centers වල discharge කරන්න කලින් කරන්න ඕනේ. ඊළඟට community sample surveillance කරන්න ඕනේ. ඊට පස්සේ රෝහල් වල අපි surveillance එකක් කරනවා. රෝහල් වල ඇවිල්ලා suspect කරන අයගේ positive. ඉතින් මේ කට්ටියට බෙදලා දීලා තමයි තියෙන්නේ මෙච්චර percentage එකක් මේකට මෙච්චර percentage එකක් මේකට මෙච්චර percentage එකක් මේකට. හැබැයි මේක අපි බලාපොරොත්තු වෙන වගේ නියතයක් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි හිතමු ෆස්ට් කන්ටැක්ට් එක ට්‍රේස් කරනකොට එක කෙනෙක්ගේ ෆස්ට් කන්ටැක්ට් එක එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ ෆස්ට් කන්ටැක්ට් එක 25ක් 30ක් වෙන්න පුළුවන්. බලාපොරොත්තු නැති විදියට එක වෙලාවකදී වැඩි ප්‍රමාණයක් එන්න පුළුවන්. ඊළඟට සර්වේලන්ස් කරගෙන යනකොට අපිට හම්බ වෙන්න පුළුවන් ක්‍රවුඩඩ් ඒරියා එක ගොඩක් ඉන්නවා. ඒ වෙලාවේදී ඉක්මනින් තීරණය කරනවා නෑ මෙතන මීට වඩා වැඩි ප්‍රමාණයක් කරන්න ඕනේ කියලා. එතකොට ප්‍රයොරිටි එක දෙන්නේ අර වගේ දේවල් වලට තමයි. මොකද ඒක කරලා ඒගොල්ලන්ව වෙන් කරේ නැත්නම් ඒගොල්ලන්ගෙන් අනිත් අයට පැතිරෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් අපි හැමදාම ප්‍රොටෝකෝල් එකක් හදලා තියෙනවා මෙහෙම කරනවා කියලා. ඒක වෙනස් වෙනවා ග්‍රවුන්ඩ් එකේ අවශ්‍යතාවය අනුව. අධ්‍යක්ෂ රාල්තුමා කොච්චරක් ලංකාවේ PCR කරන්න පුළුවන්ද දවසකට දැන් තියෙන සංඛ්‍යා ලේඛන අනුව? අපිට සාමාන්‍යයෙන් දවසකට PCR පරීක්ෂණ 10000කට ආසන්න ප්‍රමාණයක් කරන්න පුළුවන්. අපි දැනට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් ටිකේ අපි මුල්ලේරියාව රෝහලේ තියෙන PCR යන්ත්‍රයේ පොඩි බිඳ වැටීමක් තියෙනවා. නමුත් ඒක හදන්න තියේ චීන සමූහයෙන් ඒ අවශ්‍ය මේ ටෙක්නීෂියන්ස්ලා ආවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒකත් කරගත්තොත් අපිට මීට වැඩි ඉක්මනට මේ බෑක්ලොග් එක අපිට ක්ලියර් කරලා මේ රිසල්ට්ස් දෙන්න පුළුවන්. මෙතන ප්‍රශ්නයක් ඒකට උත්තරයක් දෙන්න ඔබතුමන් අවස්ථාව. මේකේ මුල් අධ්‍යයනයේදී ප්‍රශ්නයක් ඇති වෙච්ච අවස්ථාවේදී කිව්වා PCR ප්‍රමාණවත් මැෂින් සංඛ්‍යාව ලංකාවේ නැහැ කියලා. ඊට පස්සේ හොයාගෙන යනකොට කිව්වා 120ක් තියෙනවා කියලා මුල්ම අධ්‍යයනයේ මම කියන්නේ. ඊට පස්සේ කිව්වා නෑ මේවා ඔක්කොම වෙනත් ආයතන වලට කෘෂි කර්මාංශයට මේ ඔක්කොමත් එක තමයි මේ මැෂින්ස් තියෙන්නේ කියලා. එතකොට දැනට පාවිච්චියට ගත හැකි මැෂින් කීයක් තියෙනවද අපි සතුව? දැනට රජයේ රෝහල්වල තියෙන ඔක්කොම රජයේ අපේ ලැබ්ස් වල තියෙන මැෂින්ස් ඔක්කොම පාවිච්චි වෙනවා ඔය මුල්ලේරියාවේ ලැබ් එකේ මැෂින් එක ඇරෙන්න. ඊට අමතරව පෞද්ගලික අංශයේ රෝහල් 4කට අපි පර්මිෂන් දීලා තියෙනවා ඒ PCR පරීක්ෂණ කරන්න. ඉතින් ඒ සියලුම PCR පරීක්ෂණ වල එකතු තමයි මම ඔබතුමාට කිව්වේ. මං හිතනවා අපේ තව ලැබ්වල අපි දැන් සඳ වෙනකොට අපි ආපහු තීරණයක් ගන්න. මොකද අපි සමහර ලැබ්ස් අපි ඇත්තටම පැය 24ම දුවන්නේ. සමහර ලැබ්ස් අපි දුවන්නේ සමහරට රෑ 5-6 වෙනකන් දුවනවා. සමහර රෑ 10 වෙනකන් දුවනවා. ඉතින් අපි දැන් සඳට අපි ලේකම්තුමාත් ඇමතිතුමියත් අපි සියලු දෙනාම තීරණයක් කරන් තිනවා. අපි මේ කොහොමද මේ ලැබ්ස් පැය 24ම දුවන්නේ කොහොමද කියලා යාන්ත්‍රණයක් හදන්න. කෙටි ප්‍රශ්නයක් ඔබතුමාට. දැන් ඔබතුමා අලුතෙන් පත් වෙන එක ඇත්ත. නමුත් අපි පළවෙනි රැල්ල ඉවරලා යනකොට දෙවෙනි රැල්ලක් ආවොත් මුහුණ දෙන්න අපිට මෙච්චර කැපැසිටි එකක් ඕන කියලා අපි ඒ කියන්නේ පෙර සූදානමක හිටියේ නැහැ කියන එක නේද මේ තියෙන හිරවිල්ලත් එක්ක පේන්න තියෙන්නේ. ඒකට මට උත්තරයක් දෙන්න ඉඩ දෙනවා. අනිවාර්යයෙන්. එතුමා හිටියේ නැති හින්දා මම ඒකට උත්තරය දෙන්නේ කාලේ සූදානමක් තිබුණා. අපි PCR machines අලුතෙන් ඕඩර් කරා.
ගිය සතිය අන්තිම අපිට 4ක් අලුතෙන් ආවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ ගත්තාම ප්‍රිවලන්ස් එක අඩුයි කියන රටක්. PCR මැෂින් එකක් අපි ඕඩර් කරත් ඒක හම්බ වෙන්න සෑහෙන කාලයක් යනවා. ඊළඟට රියේජන්ට්ස් ටෙස්ට් කිට් ලංකාවට දෙන්නේ ලෝ ප්‍රිවලන්ස් අඩු chance එකක් දෙන්නේ මැෂින්ස් ගන්න. මොකද අපේ රටේ අරතරන් දරුණුවට ලෙඩේ නැහැ කියලා තමයි සාමාන්‍ය ලෝකයාගේ පිළිගැනීම. මේ වෙලාවේ තියෙන ලෙඩේ පැතිරීමත් එක්ක තමයි තීරණය වෙන්නේ අපිට කොච්චරක් දෙනවද නැද්ද කියන එක. ඊළඟට මැෂින් එකක් ඕඩර් කරාට පස්සේ ඒගොල්ලෝ හදන්න ගන්නවා. හැදුවාම ප්‍රයොරිටි එක වෙනස් එක රටවල් වලට සංසන්දනයකට ලංකාවේ ප්‍රයොරිටි එක. මම උදාහරණයක් හැටියට කියන්නම් ෆාස්ටස් මැෂින් එකක් තියෙනවා. අපි ඒක දැන් මාස දෙකකට විතර කලින් ඕඩර් කරා. ඒ දවස්වලම අපිට කොහොම මේක අපිට හම්බ වෙන්නේ ජනවාරි මාසේ කියලා. දැන් මම මේක ප්‍රශ්නයක් අහන්න. දැන් අදටත් මුල් ඒරියාවට ඔබතුමාලා හොඳයි කියලා ගෙනාපු මැෂින් එක. මේ මැෂින් එක ගෙනාවේ චීන මැෂින් එකක් නේ? චීන මැෂින් එක. එතකොට මේ මැෂින් එක සම්බන්ධයෙන් අදටත් ඉන්වෙන්ටරි එකක් නැහැ. කොච්චරක්ද ගාණ? මේක ගත්තේ කොච්චරක්ද? වියදම් කරපු විදිහ මොකද්ද? කියලා. අද මම දන්නේ ඇයි හදිස්සියේ මේ වගේ මිලදී ගැනීමකට ඔබතුමාලා ගියේ කියලා. අද ඒක කැඩිලා. අද ඒකේ හදන්න කවුද ඇත්තටම ලෝකල් ඒජන්ට්ලාද හදන්නේ? එහෙම නැත්නම් පිටින් ආවද? මොකක්ද ඇත්තටම වෙන්නේ? මේවට වියදම් කරපු මුදල කොච්චරක්ද? චීනයේ ඒ අදාළ නියෝජිත ආයතනයෙන් තමයි ටෙක්නීෂියන් ඇවිල්ලා තියෙන ඊයේ හවසේ ආවේ. මීට කලින් අපි ගෙන්න ගන්න උත්සාහ ගත්තා ඒත් බැරි වුණා නිරෝධායන නීතියින්ද අපිට යාව ගෙන්න ගන්න බැරි වුණා. අවසානයේදී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයත් චීන සමාණ්ඩුවත් එකතු වෙලා යාව ගෙන්නන්න අපිට ඉඩ දුන්නා. ඊයේ තමයි ඒක උනේ. මැෂින් එක ගත්ත එක හදිසියෙ ගත්ත එකක් නෙවෙයි. සෑහෙන කාලයක් තිස්සේ ප්ලෑන් කරලා ගත්ත එකක්. ඔය BSL 3 ලැබ් එකක් ලංකාවේ තිබ්බේ නැහැ. පළවෙනි එක හැටියට ඒක හදන්න ඕනේ කියලා තමයි ලොන්ග් ටර්ම් ප්ලෑන් එක රිසල්ට් එකක් හැටියට. ඒක හැබැයි ආවේ ලංකාවට කොවිඩ් ආවට පස්සේ. දැන් ස්ටේට් ඔෆ් ආර්ට් ලැබ් එකක් කියලා නේද මේක මුලින්ම කිව්වේ? තාමත් එහෙම තමයි. ඒ වුණාට එළියේ තාමත් එළිය ඇවිල්ලා යට ඇඳුම් මාරු කරන්නවක්වත් PCR කරන කට්ටියගේ අනිකුත් ආවරණ පළදින්නවත් ඒ අදාළ පහසුකම් නැහැ කියලා චෝදනාවක් තියෙනවා. මම නම් විශ්වාස කරන්නේ නැහැ. අපි ඒකත් එක්කම ගියොත් ඔබතුමා කව මැෂින් එකක් ආවේ ජනවාරි මාසේ කියලා. ඒක ඊළඟ කොටසට ගියොතින් ADB එකෙන් මං හිතන්නේ ආධාර ලබා දීලා UNICEF එකට වෙනම ප්‍රොකියුමන්ට් කරන්න ගිය තත්ත්වයක් තිබුණා නේද? අපිට ඩොලර් මිලියන 180ක විතර ලැබීමක් සම්බන්ධයෙන් මේ සෞඛ්‍ය පද්ධතිය දියුණු කරන්න මේ අවස්ථාවේ අපිට මැෂින් ගන්න කියලා. දැනටත් අපි කරන්නේ මේ ට්‍රැඩිෂනල් PCR එක පැය 8 ගානේ 3 වතාවක් විතර තමයි ලංකාවට කරන්න පුළුවන්. හැබැයි පැයකට දෙකකට පාරක් කරන්න පුළුවන් කාර්යක්ෂමතාව වැඩි මැෂින් එකක් හම්බ වෙනවා කියලා කිව්වා. මේකට මොකද වුණේ? ඇයි මේක ගත්තේ නැත්තේ? ඒක තමයි මම කිව්වේ. ඒක ඕඩර් කරා අපි ඒ දවස්වල ජනවාරි අප්‍රේල් ලැබෙන්න තියෙන. ඒක තමයි පැය 3කට පස්සේ පළවෙනි සාම්පල් 100 ප්‍රතිඵල හම්බ වෙනවා. ඊට පස්සේ පැයෙන් පැය තව සාම්පල් 100 අපිට ගන්න පුළුවන් ඒක. ඒ ඕඩර් කරා ඒක අපිට ලැබෙන්න තියෙන ජනවාරි වල. ඒක ඒ නිෂ්පාදන ආයතනයේ ප්‍රතිපත්ති අනුව ගත්ත තීරණයක්. අපිට ඩිමාන්ඩ් කරන්න බෑ ඒක. දැන් ඔබතුමල්ලා මේ පිරිස හොයා ගැනීමේදී වෛද්‍ය ගිනිගේ මහත්මයා මේ පිරිස් අහවල් ස්ථානවල යම්කිසි සම්භාවිතාවක් තියෙනවා සොයා බලන්න කියලා දැනුවත් කිරීමක් කරනව නේද? එහෙමනම් කොළඹ නගර සභා සීමාවේ ඊයේ දවසේ PCR පරීක්ෂණ නැවතුණා කියලා වාර්තාවක් තියෙනවා. සහ වැඩිපුර ප්‍රමාණයක් අහඹු පරීක්ෂාවලින් පොසිටිව් වුණා කියලා සඳහනක් තියෙනවා. මේක ඇත්තද? මෙතන ඒක කිසි දවසකට නෑ. ඊයේ දවසෙත් සාම්පල කිරීම අනිවාර්යයෙන්ම මේ කොළඹ නාගරික ප්‍රදේශය තුල සිද්ධ වුණා. ඉතින් අපි ඒක තියෙන අවස්ථාවන් අනුව ඒ දිස්ත්‍රික්කවලට නැත්නම් ප්‍රදේශවලට ඇලොකේෂන් එකක් දීලා ඒ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. මොකද අපේ සැලැස්මක් තියෙනවා. මොකද එතනදී මේ ප්‍රමුඛතාවය වෙනස් වෙනවා. දැන් සමහරලාට ඒ කියන්නේ අපේ මේකේ මූලිකම අරමුණ සමාජය තුල පැතිරීම හැකි ඉක්මනින් කාර්යක්ෂමව නවත්තන්න. එතනදී සමහර වෙලාවට දැන් අපි මේ හෝම් ක්වොරන්ටයින් කරලා තියෙන පිරිසකගේ පරීක්ෂණ මොකද හෝම් ක්වොරන්ටයින් කරා කියන එක නිරෝධාන ක්‍රියාවලිය සිද්ධ වෙද්දී ඔහුගෙන් සමාජයට ඒක පැතිරෙන තියෙන බලපෑම සාපේක්ෂව අඩුයි. සමහරලාට ඒ අවස්ථාවේම අපිට තව අලුත් ඉංගියක් හම්බුනොත් තව තැනකින් මේ ඔහුගේ ආශ්‍රිතයෙක් ඉන්නවයි කියලා ඔහු පසුපස හඹා ගිහිල්ලා අපසොයා ගැනීමේ මේ කොස්ට් මේ ඉෆෙක්ටිව්නස් එක වැඩි. මොකද අපේ අරමුණ කරා යන්න. ඉතින් ඒ වගේ සමහර වෙලාවල් සමහර අපිට ප්‍රමුඛතාවයන් මේ වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ඉතාමත් මධ්‍යගතව සැලැස්මක් ඇතුව සිද්ධ වෙන ක්‍රියාවලියක්. මේකේ මූලිකම අරමුණ තමයි මේකේ ප්‍රජාවට යෑම උපරිමෙන් අවම කරන්න අවදානම සිරසිය අඩු කරන අරමුණින් කරන ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. දැනට තියෙන තත්ත්වය අනුව ඉතා විශාල මුදලක් පෞද්ගලික අංශයට PCR පරීක්ෂණයක් ලබා ගැනීම සඳහා ගියත් වැය වෙනවා. එතකොට රජයට ගිහිල්ලා ගන්න විදිහක් නැහැ. කිව්වන් පස්සේ දින කීපයක් ඉන්න කියලා කියනවා. ආසාදිතයෙක් සම්බන්ධිතයෙක් කියලා කිව්වත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් හදිස්සියවක්වත් ඉක්මනට මේක කරගන්න පුළුවන් වෙන විදිහක් නැද්ද? නෑ. ඒක මම හිතා බොහොම වගකීමකින් මම කියනවා කිසිම ඒ කියන්නේ මේකේ අවශ්‍යතාවයක් වෙනවා කියන්නේ රෝග ලක්ෂණ පහළ වෙච්ච කෙනෙක්.
කිසිදු රෝහලක කිසිම ප්‍රමාදයක් කරන්නේ නැහැ රෝග ලක්ෂණ පහළ වෙච්ච කෙනෙකුට. ඒක තමයි බොහොම පැහැදිලි සමාජයට පණිවිඩයක් දීලා තියෙන්නේ. තමුන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන්ම ආසාදිතයෙක්ගේ කියන්නේ ආසාදිතය සම්බන්ධයෙන් හරි ආශ්‍රිතයෙක් වුණා නම් එහෙම කෙනෙකුට අනිවාර්යයෙන්ම ක්‍රමවේදයක් හදලා තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට හරි මහජන සෞඛ්‍ය පරීක්ෂා කිව්වම උට ට්‍රාන්ස්පෝර්ට් උත් ලෑස්ති කරලා ඒ අදාළ අයිසොලේෂන් යුනිට්ස් හදලා තියෙනවා රට පුරාම මේ රෝහල් වල. ඒ අයිසොලේෂන් යුනිට් එකකට ඇතුල් කරලා එදාම PCR පරීක්ෂණය කරනවා. ඒක ඔක වරදවා තියෙන දැන් ඊයේ දවස ගත්තම ඊයේ දවස ඔයන 633න් 50 දෙනෙක් ඒ විදිහට හඳුනාගත්තා. ඒ 53 දෙනාගේ දත්ත බැලුවොත් ඔවුන් ඇතුල් වෙලා තියෙන්නේ පැය 24කට වඩා අඩු කාලයක් තුළ ඔවුන් ඇතුල් වෙලා ඔවුන්ගේ සාම්පලය අරගෙන ප්‍රතිඵලක් කරන ඔවුන් අයිඩෙන්ටිෆයි කරලා ඔවුන් නිසි ට්‍රීට්මන්ට් සෙන්ටර් එකකට යවලක් තියෙනවා. ඒකින්ද ඒ අවශ්‍ය කෙනාට ඒ ප්‍රමුඛතාවය පැහැදිලිවම ලැබෙනවා. නමුත් ඒ ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් බැලුවම ප්‍රශ්නයක් තියෙනවා. Tamanගේ ගෙදර ඉන්න පියා පොසිටිව් වෙලා මාළු වෙළඳසැලේ ආශ්‍රිතයෙක් විදිහට එහෙම නැත්නම් වැඩ කරන කෙනෙක් විදිහට. එතකොට එම ගෙදර ඉන්න දුව පුතා අනික් අයට PCR පරීක්ෂණ ලබා ගත යුතුයි. අදාළ PHI මහත්මයාට කතා කළා කොහම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට කතා කළා කොහම ලිස්ට් එක දිගයි පොඩ්ඩක් ඉන්න දවසක් හෙට උදේ නෙමෙයි ඊළඟ දවසේ උදේ කරන්නම් කියලා කියපු අවස්ථා තිබුණා. දවස් දෙකක් ඒ අයට ඉන්න වෙනවා. ඉතින් මේ අය ආශ්‍රිත මේ අය දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. නෑ ඉතින් ඒක තමයි බොහොම පැහැදිලිව මේක රෝග ලක්ෂණ ගත්තම 80%කට කිසිම රෝගී තත්ත්වයක්වත් එන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයේ තුල අපි ප්‍රායෝගික වෙන්නත් ඕනේ තියෙන සම්පත් ප්‍රමාණය සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තම සම්පත් ප්‍රමාණය සීමිත හැමෝම යථාර්ථය තේරුම් ගන්න ඕන. ඒ යථාර්ථය තුල තියෙන සම්පත් ඉතාමත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමෙන් තමයි මේක කරන්නේ. ඒතර පැහැදිලිව ඒක තමයි අපි කිව්වේ කිසි කෙනෙකුට රෝග ලක්ෂණ තිබ්බනම් ඔවුරු අපි කිසි දවසක උපදෙස් දීලා නැහැ ඉන්න කියලා. කිසිදු රෝග ලක්ෂණ නැති කෙනෙක් ආශ්‍රිතයෙක් වුණාම මේ අපිට ඔහුව පරීක්ෂා කිරීමට යම් දින කිහිපයක් ගැනීම ප්‍රායෝගිකව කළ යුතු දෙයක්. අනිත් එක තමයි සමහර අය තිරකට මේ පරීක්ෂණයේ මේ විද්‍යාත්මක පැත්තත් තේරුම් ගන්න ඕනේ. සමහරලාට සමහර ආශ්‍රිතයන්ව ඕනකට වඩා ඉක්මනින් අපි ඒක කරයි කියලා ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අපි හිතමු දැන් එක පොයින්ට් එකකදී නම් මට එක්ස්පෝස් වුණේ කාව හරි මාව හෙටම අද අපි අතරින් කාට හරි තිබිලා මාව එක්ස්පෝස් වුණොත් කොච්චර මට හදිස්සි වුණත් ඒක PCR පරීක්ෂණයක් හෙට කරයි කියලා වැඩක් වෙන්නේ නැහැ. නෙගටිව්ම තමයි එන්නේ. ඒකට අපි යම් කාල පරාසයක් දීලා දින 7කට වගේ පස්සේ තමයි ඒක කරන්නේ. නමුත් PCR එකේ කියන්නේ හඳුනාගත්ත පළවෙනි දවසේ දෙවෙනි දවසේ සිටම මේක මේ තත්ත්වය පෙන්눔 කරනවා. නමුත් ප්‍රතිදේහ පරීක්ෂාව වගේ නෙමෙයි මේක ඊට වඩා ඇකියුරසි එක වැඩි කියලා. බොහොම පැහැදිලිව PCR පරීක්ෂණ කියනවා. PCR පරීක්ෂණයක් වුණත් පොසිටිව් වෙන්න තමුන්ගේ ඒ ශ්‍රාවයන්ගේ යම්කිසි මේ වෛරස් සාන්ද්‍රණය යම් මට්ටමකට වඩා උහිනට තිබුණොත් විතරයි වෙන්නේ. ඉතින් එතකොට අපි මේ ආසාදිත වෙච්ච පළවෙනි දින කීපය තුල කිරීම තුල පැහැදිලිවම 90%ක්ම නෙගටිව් ප්‍රතිඵලයක් එන්න මේක මිස්ලීඩින් සමහරට. ඒ පුද්ගලයා එතකොට තමුන් පිළිබඳ මේ ආදිතක්සේරුවක් අරගෙන මට කොවිඩ් නැහැ කියලා හැසිරෙන්න ප්‍රති ඒක හැම දෙයක්ම විද්‍යාත්මක ගණනය කිරීමකුත් එක්ක තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අධ්‍යක්ෂ ජනරාල්තුමා දැන් මේ PCR ගැන බොහෝ දෙනෙක් මේ විදිහට විමසන හින්දා එතකොට මේ ඔක්කොටම PCR කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එකද මේකේ කතාව? මම කියන්නේ මේ ඔක්කොටම PCR කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඇත්තටම ඉස්සෙල්ලාම රිස්ක් එක කියන්නේ මේ තියෙන අවදානම ඇසෙස් කරගන්න ඕනේ. ඒ ඇසෙස් කරගෙන තමයි අවශ්‍ය කෙනාට සමිතියකින්ගේ මහත්මයා කිව්වා වගේ අපිට රෝහලකට ආවොත් සිම්ප්ටම්ස් තියෙනවා. ඒ කියන්නේ රෝග ලක්ෂණ පෙන්වන්න කරනවා නම් අපි අනිවාර්යෙන් එයාට ප්‍රයොරිටි එක දෙනවා. එතකොට ඊළඟට ප්‍රයොරිටි එක හම්බෙන්නේ අර ඊළඟ කන්ටැක්ට්ස් වලට. එතකොට ඒකත් ඇත්තටම අපි රිස්ක් එක ඇසෙස් කරලා තමයි අපි PCR පරීක්ෂණ කරන්නේ. ඒ වගේම අද කවුරු හරි රෝගියෙකුට නිරාවරණය වුණා නම් අද PCR එකක් කරා කියලා අපිට ඒ පරීක්ෂණයෙන් එන ප්‍රතිඵලයෙන් වැඩක් වෙන්නේ අපිට නෙගටිව් වෙන්න පුළුවන්. නමුත් හෙට එයා පොසිටිව් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි අර යම්කිසි ක්‍රමවේදයකට ඒ කියන්නේ පිළිගත් විද්‍යානුකූල ක්‍රමවේදයකට මේක කරන්න ඕනේ. ඉතින් PCR එකක් අපි ඇත්තරම PCR එකක් කරන එක මම හිතන්නේ අපි ඉස්සරහට අපි ඒවටත් අපි අවශ්‍ය ගයිඩ්ලයින් එක අපිට හරියටම හදන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඇත්තටම මේ මොකද අපි PCR අපිට සම්පත වගේ අපිට තියෙන සම්පත් සීමිතයි. ඒතකොට ඒ සම්පත් ටික ඉතාමත්ම කාර්යක්ෂම කළමනාකරණය කරලා මේ වෙලාවේ කරගන්න. මොකද රෝගියෙක් ඉන්නවා නම් අපි රෝගියා අනිවාර්යෙන් රෝගේ තියෙනවද නැද්ද කියන එක හඳුනා ගත යුතුමයි. ඒකට අපි ඒගොල්ලන්ට ප්‍රයොරිටි දෙන්න ඕනේ. ඒකම දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගොඩක් මුල් අධීරේම කිව්වා රැපිඩ් ටෙස්ට් එකක් කරලා වැඩක් නැහැ කියලා. ඊට පස්සේ කිව්වා ප්‍රතිදේහ පරීක්ෂාව වෙලා නැහැ PCR එකටම යනවා කියලා. හැබැයි ලෝකේ අනෙක් රටවල් ගත්තොත් මේකේ මේ වෙලාවේ ඇන්ටිජන් ටෙස්ට් එක වගේ ඉක්මනට කරමින් ඉන්නවා. අඩු ගානේ සමාජයේ ව්‍යාප්ත වෙන පිරිස් වලට ඩොලර් 3කට විතර කරගන්න පුළුවන් දෙයකට යොමු වෙනවා. දැන් මේකට අපිට යොමු වෙන්න තාමත් බැරිද? නෑ දැන් අපි යොමු වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ මෑත කාලේ WHO එකෙන් ඇන්ටිජන් ටෙස්ට් කිට් දෙකක් රෙකග්නයිස් කරා. මේ වෙනකොට ලංකාවේ ඒක වැලිඩේට් කරගෙන යනවා. ඒ කියන්නේ ගෙනල්ලා ඉවරයි දැන්ට සාම්පල් එක? වැලිඩේට් කරන්න සාම්පල් යම් කිසි ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. ආරංචි වෙලා තියෙන විදිහට ඒක ප්‍රතිඵල හොඳ මට්ටමක තියෙනවා. හැබැයි ඒක කම්ප්ලීට් වෙනකන් අපිට කියන්න බෑ 100% සක්සස්ෆුල් කියලා. හැබැයි මම WHO එක හරහා ඒකෙන් ටෙස්ට් කිට් ලක්ෂයක් දැනට ඕඩර් කරලා තියෙනවා.
ඒගොල්ලෝ තව අපිට සතියකින් විතර ඒක ලබා දෙන්න පුළුවන්. එතකොට ඒක ගෙනාවත් එතකොට කරන්නේ ආපහු සොබ් එක අරගෙනම නේද කරන්නේ? සොබ් එක අරගෙනමයි. එතකොට ඒ කරන්න වෙන්නේ මේ අයටමද මේ බර එන්නේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ? එතකොට ඒකට විශේෂ පුහුණුවීමක් ඕනේ. අපි දැනට වෙබිනා වලින් පුහුණුවීම කරගෙන යනවා. ටෙස්ට් කිට් එක ගෙනාවට පස්සේ ග්‍රවුන්ඩ් එකේ ට්‍රේනින් එකක් දෙන්න ඕනේ. දැන් ඉන්න කට්ටිය විතරක් දාලා කරන්න බෑ. ඒකට අමතර පුද්ගලයන් යොදවන්න වෙනවා ඒක කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ඒ වගේම වසංගත විද්‍යාංශය වෙනුවෙන් සමිත ගිනිගේ විශේෂඥ වෛද්‍යතුමා සම්බන්ධ වෙන අපත් සමග අපි රැඳී සිටින අද දෙන්න බිග් ෆෝකස් සමග තව බොහෝ ප්‍රශ්න තියෙනවා. ඔබේ ප්‍රශ්න අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා තුමන්ට මේ විරාමයෙන් අනතුරුව. ඔබයාලි අද දෙරන බිග් ෆෝකස් සමග සෞඛ්‍යංශයේ ප්‍රධාන ඉන්ති දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සම්බන්ධ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහත්මයා, ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සම්බන්ධ වෙනවා. වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයා, ඒ වගේම විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා වසංගත රෝග විද්‍යාංශ වෙනුවෙන් සම්බන්ධ වෙනවා අපත් සමග. අපි පළමු විරාමයේදී මේ තියෙන ප්‍රශ්න ඔබටත් තියෙන ප්‍රශ්න මම හිතන්නේ මා යොමු කරා කියලා. හැබැයි දැන් මෙතනින් එහාට තවත් ප්‍රශ්න ගණනාවක් අපිට මතුවලා තිබෙනවා. ඉන් එකක් තමයි දැන් ඔබතුමාලා මුල් අධ්‍යයනයේදී කිව්වා ගෙදර නිරෝධායනය වෙන්න කියලා ආශ්‍රිතයන්ට. ඊට පස්සේ කිව්වා නෑ ඒ ඔක්කොම අරගෙන යනවා අපි ගෙදර යනවා කන්ද කාඩු ගෙනියනවා කියලා කිව්වා. දැන් ආපහු කියනවා නෑ ගෙදර ඉන්න ලෙඩ්ඩු විතරයි ගෙනියන්න කියලා. දැන් මොකද්ද ඔබතුමාලට මේක දරන්න බැයිද? සෞඛ්‍ය පද්ධතියට අපේ සෞඛ්‍ය පද්ධතිය දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. නෑ සෞඛ්‍ය පද්ධතිය දරා ගන්න හැකියාවක් නෑ කියන්න බෑ. මුලදී අපි මේක පටන් ගත්ත දවස්වල මාර්තු වල ඉඳන් පටන් ගත්ත දවස්වල අපි කරේ ගෙදරම නිරෝධායනය වෙන්න කියලා උපදෙස් දුන්නා. ඒ අවස්ථාවේදී සමහර සිද්ධීන් නැති වුණා. උදාහරණයක් හැටියට බණ්ඩාරනායක මාවත සිද්ධිය, අටලුගම සිද්ධිය, පුත්තලමේ තව සිද්ධියක් ඇති වුණා. එතෙන්දි පැහැදිලිව පෙනුණා මේගොල්ලන්ගේ හෝම් ක්වොරන්ටයින් තියෙන එක ප්‍රැක්ටිකල් නෑ කියලා. ඒ තියෙන වාතාවරණයත් ඔවුන්ගේ නිවෙස් වල තියෙන ස්වභාවයත් අනුව හෝම් ක්වොරන්ටයින් කරන්න පහසුකම් නෑ කියලා. එම කොටස පමණක් අපි අරගත්තා ඉන්ස්ටිටියුෂනල් ක්වොරන්ටයින් නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙන ගියා. ඒ අතරේ තමයි පිට රටවල් වලින් අපේ සහෝදර සහෝදරි රැකියාවල් වලට ගියා එන්න ගත්තේ. ඒගොල්ලන්ට හෝම් ක්වොරන්ටයින් කියලා අරින්න බෑ. ලොකු ප්‍රමාණ වලින් ආවා. ඒගොල්ලන් ගත්තේ නිරෝධායන මධ්‍යස්ථාන වලටම යොමු කරා. ඒ නිරෝධායන මධ්‍යස්ථාන මෙවරත් අපි හම් වෙච්ච සැක කරන අයව නැත්නම් ෆස්ට් කන්ටැක්ට් අරගෙන ගිහින් නිරෝධායනය කරා. හැබැයි සති දෙකක් විතර ගියාට පස්සේ අපිට තේරෙන සමහර අයට පුළුවන් තමන්ගේ ගෙවල් වල නිරෝධායන පහසුකම් ලබා ගන්න කියලා. ඒගොල්ලන්ට අපි ඉඩ දුන්නා. ගෙදර පහසුකම් තියෙනවා නම් පහසුකම් බලලා ගෙවල් වල තමන්ගේ නිරෝධායන කටයුතු කරන්න කියලා. මෙතනදී තවත් ප්‍රශ්න කීපයක් ආවා. සමහරුන්ට ගෙදර බල්ලව දාලා යන්න හැටියක් නැහැ. මාරු ටැංකියට කැම දාගන්න කෙනෙක් නැහැ. එහෙම උස්සන් ගියාම. ඒ වගේ යෝජනා කීපයක් ආවා. අවසානයේදී තීරණය කරා නෑ අපි පහසුකම් තියෙන තැන්වල ගෙවල් නිරෝධායන කරන ඉඩ දෙනවා. එහෙම පහසුකම් නැති තැන් පෙර පරිදිම අරගෙන ගිහින් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනියනවා කියලා. සෞඛ්‍ය පද්ධති ධාරිතාව ගැන කිව්වොත් මේක එන්න කලින් ඉඳලම අපි සැලසුම් කරලා තිබුණේ ආයි මේ වගේක් ආවොත් මොන විදිහටද අපි හැන්ඩල් කරන්න කියලා. දවසකට ලෙඩු 100ක් ආවොත් අපි රෝහල් හඳුනාගෙන තිබුණා. මේ රෝහල් තමයි අපි පාවිච්චි කරන්නේ. 200ක් ආවොත් මේ රෝහල් මට්ටමට යනවා. 500ක් ආවොත් මේ මට්ටමට යනවා. 1000ක් ආවොත් සමහරට වෙන මට්ටමකට යන්න ඕන වෙයි කියලා. මුල දවස්වල එහෙම 100 200 ආවා. ඒත් අපි අඳුනගත්ත රෝහල් දැනට පාවිච්චි කරලා තියෙනවා 36ක්. ඒකිනුත් මම වර්ග දෙකක් කියනවා. සමහර රෝහල් වල දැඩි සත්කාර පහසුකම් තියෙන රෝහල් ඒවට තමයි කොම්ප්ලිකේෂන්ස් තියෙන සංකූලතා ඇති වෙන්න පුළුවන් කියලා හිතන අය වැඩිහිටියන්ව වෙන අතුරු ආබාධ තියෙන අය වරින්නේ. අනිත් ඒවා සාමාන්‍ය මට්ටමේ රෝහල්. ඒ රෝහල් මට්ටමට අපි හදාගෙන ගියා. ඊට පස්සේ මෙහෙම යනකොට සති දෙකක් විතර යනකොට තේරුණා හුඟක් 90%කට වඩා කට්ටිය කිසිම සිම්ප්ටම්ස් එකක් නැහැ. නිකන් රෝහලකට ගිහිල්ලා හිර කරගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ වගේම තමයි අපි සාමාන්‍ය මිනිස්සුන්ටත් ඒගොල්ලන්ගේ එදිනෙදා සෞඛ්‍ය ප්‍රශ්න වලට විසඳ ගන්න රෝහල් අවශ්‍ය වෙනවා කියලා. එතකොට තමයි අපි තීරණය කරේ දැනට සමහර නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවා. ඒවා රෝහල් මට්ටමකට ගේන්න පුළුවන්. සිම්ප්ටම්ස් නැති අයව, කොම්ප්ලිකේෂන්ස් නැති අයව, වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැති අයව ඒ නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් තියෙන නිරෝධායන මධ්‍යස්ථානවල සෞඛ්‍ය පහසුකම් වැඩි කළා ඔවුන් ඉන්ටර්මීඩියට් සෙන්ටර් එකක් නැත්නම් ඔබ්සර්වේෂන් සෙන්ටර් එකක් ඇටියට පාවිච්චි කරනවා. එතකොට දැනට අපිට ලෙවල්ස් 3ක් තියෙනවා. ඔබ්සර්වේෂන් සෙන්ටර්ස්, බේසික් හොස්පිටල්ස් and hospitals with ICU facilities.
අධ්‍යක්ෂණලතුමා දැන් මුලින්ම ලෝකයේ මේ තත්ත්වය ඇති වෙනකොට තිබිච්ච තත්ත්වය තමයි අපිට වෙන්ටිලේටර්ස් ප්‍රමාණවත් තරම් නැහැ. ඒ වගේ සෞඛ්‍ය ඇඳම් පහසුකම් මදි වෙන්න පුළුවන් කියන එක. දැන් අපිට ප්‍රමාණවත් තරම් තියෙනවද? ඇයි අපිට එච්චර මේ වෙලාවේ මේ වෙන්ටිලේටර්ස් වල ප්‍රශ්නයක් ඇති නොවෙන්න හේතුව? සතුට දැනටත් අපිට මම හිතන්නේ වෙන්ටිලේටර්ස් වල අවශ්‍යතාවයක් නැති අපි ඉන්න රෝගීන්ගේ දැන් මේ පාර ඉස්සලා කිව්වා වගේ මේ පාර යන වෛරස් එකේ වැඩිපුර රෝගීන් ඉන්නේ ඒසිම්ප්ටොමැටික්. ඒ කියන්නේ ඒගොල්ලන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ බහුතරය. ඊට පස්සේ රෝගීන්ගෙත් වෙන්ටිලේටර්ස් අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකට. ඒ කියන්නේ දැනටත් IDH එකෙන් මම හිතන්නේ වෙන්ටිලේටර්ස් තියෙනවා. නමුත් වෙන්ටිලේට් කරන්නේ ඉතාම සුළු රෝගීන් ප්‍රමාණයක්. ඉතින් අපි රට පුරාම ගත්තොත් රෝහල් ගොඩකට වෙන්ටිලේටර්ස් තියෙනවා. නමුත් අපිට දැනට වෙන්ටිලේටර්ස් වල හිඟයක් නැහැ ඇත්තටම. ඊළඟට ලේකම්තුමා කිව්වා වගේ අපේ දැනට තියෙන බෙඩ් කැපැසිටි එක අපිට ඒ රෝගීන්ට ප්‍රතිකාර කරන්න හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි මේ පැතිරෙන මේ දැන් යන වෛරස් එකත් එක්ක අපිට මේ තියෙන බෙඩ් කැපැසිටි එක හොඳටම ප්‍රමාණවත් දැනට ඉන්න රෝගීන්ට අපිට දැනට සහ අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන රෝගීන්ට අපිට ප්‍රතිකාර කරන්න. ඉතින් වෙන්ටිලේටර්ස් වල අපිට එහෙම ලොකු අවශ්‍යතාවයක් එන හිගයක් අපිට කොහෙත්ම නැහැ. වෛද්‍ය සමිතියගේ මහත්මයා දැන් ඒ වගේම තවත් චෝදනා කිහිපයක් පහුගිය කාලේ එල්ලුණා මේ ඒසිම්ප්ටොමැටික් කට්ටියට රෝග බෝ කරන්න පුළුවන්ද බැරිද කියන කතාව එක පැත්තකින් එනකොට අනික් පැත්තේ මේ කන්ටැක්ට් ට්‍රේසිං වලට මේගොල්ලෝ වැදගත් වෙනවද කියන එක වෙනත් රටවල් ඇප් එකක් විශේෂයෙන් පාවිච්චි කරා. ඒ වගේම හඳුනා ගැනීම සඳහා QR එකක් පාවිච්චි කරපු අවස්ථා තිබුණා. අපි තාමත් ඔබතුමන්ලා සෑහෙන මහන්සියක් දැල්ලා රෑ දවල් නිදි වර්ජිතව මේ කටයුතු කරමින් ඉන්නවා. ඇයි අපිට මේවට යන්න බැරි? අපහසුතා ඇයි මේ වගේ තියෙන? මෙහෙම අපිට ඒක තියෙනවා නම් ඒක ලක්ෂ්‍ය දෙකක් එහෙම දෙයක් එන එක. නමුත් ඒනට අපිට ඒක අවතක්සේරු ගන්න හොඳ නැහැ. වෙන ඔය රටවල කියන රටවල් එයා පාවිච්චි කරන රටවල් කිසි දෙයකට නැති හොඳ ශක්තිමත් මේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ව්‍යුහයක් අපිට තියෙන. ඒ කියන්නේ හැම 1000ක්ම නිවාස මේ පුද්ගලයන් 10000කටම PHI මහත්තයෙක්ගේ ආවරණ ලැබෙන විදිහට හොඳ ප්‍රාථමික සෞඛ්‍ය ජාලයක් තියෙනවා. ඉතින් ඒක හරහා මම හිතන්නේ ඔය කිසි දෙයකටත් වඩා ඒක ශක්තිමත් අපිට නිවස් නිර්දානය කරන කට්ටිය ඒ පද්ධතිය තුළ ඒ දේ ශක්තිමත්ව කරගන්න පුළුවන්. හැබැයි නූතන තාක්ෂණය පාවිච්චි කරලා ඒක එන එක ඒක ඇඩිෂනල් මේ අමතර මේකක් මම හිතන්නේ ඊට අමතරව දැන් මේ වෙනකොට නිවස් නිරෝධානය කරන ක්‍රියාවලිය සෞඛ්‍ය අංශ වලට අමතරව ආරක්ෂක අංශ වලනුත් අනිවාර්යයෙන්ම ඍජු අධීක්ෂණයට ලක් වෙනවා. ඉතින් ඒකින්ද ඉදිරියේදී මේක ඊටත් වඩා ශක්තිමත්ව ඒ ග්‍රාමීය මට්ටමින් ඒක ක්‍රියාත්මක වෙයි. දැන් මිනුවන්ගොඩ පොකුර ක්‍රමානුකූලව පාලනය වීගෙන දෙයන්නේ. එහෙම නැත්නම් මේ මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරද? එහෙම නැත්නම් මේක පෑලියගොඩ පොකුර වෙන් කළා හඳුන්විය යුතුද අපි? මේ අපිට දැනට තියෙන සාක්ෂි අනුව දැන් ඔය දෙයක් විමර්ශනයක් කරගෙන යද්දී සමහර තත්ත්වයන් අනුව සමහර දේවල් දැනට තියෙන ප්‍රාථමික මේ දත්තයන් අනුව අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ දෙකක් නෙමෙයි. අතර මේ දෙකේ අතර සාමත් ළඟ සම්බන්ධයක් තියෙනවා කියලා. අතර ඒක පෑලියගොඩ අර මම ඉස්සර කිව්වා වගේ ඔක මේ පරීක්ෂා කරන්න හේතු වුණෙත් මේකෙන් අපි ලද මේ යම් මේ ක්ලූස් වල හරහා තමයි අපි ඒක කරේ. ඉතින් ඒක හින්දා දැනට තියෙන තත්ත්වය අනුව මේ දෙක වෙන් කරන්න බෑ. මේ දෙකේම අරකෙම කන්ටිනියුේෂන් එකක් විදිහට තමයි මේ එතන යන්නේ. මේ නිරෝධායන ඇඳරි නීතිය පැනවීමේ කටයුතු වලට නිසි බලතල තියෙන්නේ ඔබතුමාට අධ්‍යක්ෂ ජනරාල්තුමා විදිහට. ඔබතුමා විශ්වාස කරනවද මේ පාර මේ ඇඳරි නීතිය පැනවපු විදිහ හරි කියලා සහ ඒකෙන් නිසි ප්‍රතිඵල ලැබුණා කියලා? මම හිතනවා අපි ඇත්තටම චතුර මේ පාර නිරෝධායන ඇඳරි නීතිය දැම්මේ ඒ අත්‍යවශ්‍ය ප්‍රදේශවලට පමණයි. නමුත් මේක නිසි ප්‍රතිඵල ලැබෙන්න නම් මහජනතාවගෙන් අපිට ඒ සහයෝගය ලැබිය යුතුයි. ඒක ලැබුණා කියලා විශ්වාස කරනවද? මම හිතනවා ලැබුණා. මොකද ඒක ප්‍රතිඵල අපිට බලන්න වෙන්නේ තව ටික කලකින්. ලැබුණාද නැද්ද කියන එක. මොකද අපි ඇත්තටම බලාපොරොත්තු වෙන නිරෝධායන ඇඳි නීතිය දාලා මේ සංචරණය සීමා කරන්න. ඒ වගේම ගෙවල් වලට සීමා වෙලා ඉන්න අනිත් එක තමන්ට දෙන මුඛ ආවරණය නිසි ලෙස පළඳින්න. ගොඩක් අයගේ මුඛ ආවරණය පළඳිනවා නහය ඇරලාගෙන. එහෙම මුඛ ආවරණය පැළඳීමෙන් කිසිම තේරුමක් නැහැ. ඒ නිසා සම්පූර්ණ නහයත් වැහෙන්න ඒ මුඛ ආවරණය පැළඳිය යුතුයි. ඊළඟට මීටරයක් දුර තියාගෙන හැම විටම තමන්ගේ අත පිරිසුදු කරගෙන මෙන්න මේ ක්‍රමවේද අනුගමනය කරමින් මේ ක්‍රම ටික අනුගමනය කරොත් අපිට මේ නිරෝධායන ඇඳිරි නීතිය සහ මේ සංචරණ සීමා කිරීමෙන් අපිට ඇත්තටම මේක පාලනය කරගන්න පුළුවන්. මේක පාලනය කරන්න බැරි දෙයක් නෙවෙයි. ඇයි ඉල්ලීමක් විදිහට කරන්නේ මේක ඔබතුමාට සතුව බලතල තියෙන මේ අවස්ථාවේ අලුත් ගැසට් එකක් ඕන කියලා කිව්වා නීති මදි කිව්ව ප්‍රමාණවත් නැක දැන් ඔක්කොම තියෙනවා. ඉතින් මේකට නීතිමය පියවර ගන්න පුළුවන් එහෙම කරන්නේ නැත්නම්. අපිට
චතුර නීති තියෙනවා. නීති නැතුවනේ අපිට මේකට දඩ ගන්න ඒ ඔක්කොම මේවා තියෙනවා. නමුත් මේක ඇත්තටම සමාජගත විය යුතුයි. සමාජයේ මේක තේරුම් ගත යුතුයි. මේක ඩිසිප්ලින් එකක් විදිහට. ඒ කියන්නේ මේක සමාජයේ පුරුද්දක් විදිහට මේක සමාජගත විය යුතුයි. මොකද මේ ලේකම්තුමා කිව්වා වගේ අපිට සමහරට තව අවුරුදු 2-3ක් එක මේ රෝගයත් එක්ක අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට අපිට නිරෝධායන නීති තිබුණා කියලා අපිට හැමදාම දඩගහලා ඉන්න නෙමෙයි. මේක අපි කර යුත්තේ අපි සියලු දෙනාම අපිත් ආරක්ෂා වෙලා ඒකෙන් සමාජයත් ආරක්ෂා කරන ක්‍රමයකට අපි ආ යුතුයි. ඒක මම හිතන්නේ ලංකාවට ඒක ඉතාමත්ම හොඳ ආදර්ශයක් අපිට ලංකාවේ ඒක ප්‍රැක්ටිස් කරලා අපි මුළු ලෝකෙටම අපිට දෙන්න පුළුවන්. අපි ඉතාමත් ඉක්මනට කෙටි විරාමයක් සඳහා යමු වෙලා ඉන්නම් ප්‍රධාන පාලක මැදිරියට. යලි ඔබ අදරන බිග් ෆෝකස් සමග එකතු වෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ නුරාල්තුමා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා වසංගත විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍යතුමාපත් සමග සම්බන්ධලා ඉන්නේ. ඔබට තියෙන ගැටලු ගැන තමයි මෙතෙක් ප්‍රශ්න අපේ යොමු කරමින් සිටියේ. ජනතාවගේ වගකීම දැන් අපි මම ඇත්තටම ඔබතුමාලටම මෙතෙක් වෙලා චෝදනා කරේ ඔබතුමාලට ගත්ත ක්‍රියාමාර්ග ගත්තද නැද්ද කියලා. ජනතාවගේ පැත්තෙන් වගකීම ඉෂ්ට වුණා කියලා ඔබ හිතනවද මේ අවස්ථාවේදී ලේකම්තුමා? ඔබ අදහස් කරන පරිදි ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. මං හිතනවා වැඩි දෙනෙක් තමන්ගේ වගකීම ඉෂ්ට කරා. ඒත් යම්කිසි සුළු පිරිසක් තවමත් තමන්ගේ වගකීම තේරුම් ගන්න නැතුව ඒක ඉෂ්ට කරන්නේ නැතුව ඉන්නවා. ඔවුන් කරන්නේ තමන්ටත් තමන්ගේ පවුලටත් තමන්ගේ හිතමිතුරන්ටත් සමස්තයක් වශයෙන් අපේ රටටම හානියක්. මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා. වැගෑපැත්ත ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙන්ම අපි මේ ගන්න උත්සාහය නිකන් වතුරේ අරින්න දරින්න එපා. සෞඛ්‍යංශත් ආරක්ෂකංශත් පොලිසියත් දිවාරයන් ඔබලා විශාල කැපවීමක් මේ කරන්නේ. ඒ ඔබ වෙනුවෙන්. ඒක තේරුම් ගන්න. ඔබට යම්කිසි බලාපොරොත්තුවක් තියෙන්න ඕන, අදිෂ්ඨානයක් තියෙන්න, මොටෝ එකක් තියෙන්න ඕනේ. මම මේ ලෙඩේ හදාගන්නේ මම මේ ලෙඩේ ඔබට හදන්නේ. එහෙම නැත්නම් මම මේ ලෙඩේ මගේ පවුලයට හදන්නේ මම මේ ලෙඩේ මගේ රටේ අයට හදන්නේ. ඒ අදිෂ්ඨානය ඔබට තියෙනවා නම් දෙන සෞඛ්‍ය පුරුදු හරියට පිළිපදිනවා නම් මං හිතන්නේ මේක අපිට පත්‍රිවීම වළක්වා ගන්න ප්‍රශ්නයක් වෙයි කියලා. කරුණාවෙන් ඉල්ලා සිටිනවා නැවතත් තමන්ගේ වගකීම තේරුම් ගන්න. තමන්ගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් වගකීම තේරුම් ගන්න. ඒක ඉෂ්ට කරන්න. එය තමයි ඔබට කළ හැකි උතුම්ම දේ. අධ්‍යක්ෂ නුරාල්තුමා අදත් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙනවා මිය යාමක් සම්බන්ධයෙන්. එතකොට මේ මිය ගිය අයගේ සාම්පල් අරගෙන පරීක්ෂා කරනකොට මේ අය කොවිඩ් පොසිටිව් කියලා වාර්තා වෙනවා. එතකොට දැන් මොකක්ද මේ අය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය? එතකොට මොකක්ද ඉදිරියට මේ කොහොමද මේ කටයුතු සිද්ධ වුණේ? අද සිදුවේ මොකක්ද ඇත්තටම? අද මම හිතන්නේ කොළඹ ප්‍රදේශයේ රෝගී කාන්තාවක් තමයි ඇඩ්මිට් කරලා ජාතික රෝහලේ හිටපු දියවැඩියා රෝගයේ උත්සන්න වෙලා ඇඩ්මිට් කරපු රෝගී කාන්තාව. මම හිතන්නේ දවස් 3කට පස්සේ තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි හුඟක් වෙලාවට ඉස්සර නම් එහෙම රෝගී තත්ත්වයේ උත්සන්න වුණාට පස්සේ අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ සඳහා මරණයට හේතුවක් කියලා ඇත්තටම අපි මරණය මුදා හරිනවා. දැන් අපි පොඩි සැකයක් හරිය තියෙනවා නම් අපි PCR පරීක්ෂණයක් කරනවා. එතකොට මේ PCR පරීක්ෂණය ඇත්තටම පොසිටිව් වෙලා තමයි ආවේ. ඒ නිසා අපි එතකොට නිරෝධායන නීතියට අනුව ඒ අවසන් කටයුතු අපි කළ යුතුයි. අපිට ඒක කොහෙත්ම වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ කලින් කරපු විදිහට මේ නිරෝධායන කටයුතු අන්තිම නීතිය අනුව කර යුතුයි. සමහරට හිතමු අපි කොළඹින් පිට මෙවැනි දෙයක් සිද්ධ වෙනවා මුන්දලම වගේ ප්‍රදේශයක් කියලා. ඉතින් එතකොට ඒ අය දැනුවත්ද මෙහෙදි කොහෙද කොහොමද අවසන් කටයුතු කරන්නට ඕන, කොහෙටද ආදාහනයට ගෙන යන්නට ඕන? මොකද ඒ අය සමහරලාට මේ ට්‍රාන්ස්පෝර්ට් එකට ප්‍රශ්න තියෙනවා, මේ පවුලවලුද මේගොල්ලෝ ගෙවන්න කැමති නැහැ සමහරලාවට ආදාහනය කරනවා නම් ඒවට කොහොමද මුහුණ දෙන්න අදාළ වැඩ පිළිවෙල සකසලා තියෙන්නේ? මේ කියන්නේ අපි දැන් මේ කොවිඩ් පොසිටිව් මරණයක් නම් ඒක අනිවාර්යෙන් අපි ඒ PHI එතකොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට දැනුවත් කරනවා. එතකොට ඒගොල්ලන් දන්නවා පිළිපදින්න ඕන ක්‍රමවේදය මොකක්ද කියලා. ඒ පිළිබඳව සියලුම චක්‍ර ලේඛන සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කරලා තියෙනවා. එතකොට මම හිතන්නේ අදාළ පොලිස් ස්ථාන වලත් ඒ සියලුම දේවල් දැනුවත් කරලා තියෙනවා. මම ලේකම්තුමා කියපු දෙයට මම උණ පොඩි එකතු කිරීමක් කරන්න කැමතියි. මම ඇත්තටම ජනතාවෙන් ඉල්ලා සිටිනවා රෝහල් වලට විශේෂයෙන් රෝහල් වලට සහ අපි අනිකුත් ස්ථාන වලට PCR පරීක්ෂණ වලට හෝ රෝග සහිතව පැමිණියොත් ඔබගේ නිවැරදි නම ඊළඟට ජාතික හැඳුනුම් පත්‍ර අංකය තියෙනවා නම් සමහරට නැති වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම
පදිංචි වෙලා ඉන්න ලිපිනේ අනිවාර්යෙන් නිවැරදිව ලබා දෙන්න කියලා. මොකද අපිට පැමිණිලි කීපයක් තියෙනවා. සමහර වෙලාවට රෝගියා හොයනකොට පොසිටිව් වෙලා රෝගියාගේ නියමිත පදිංචි ස්ථානයේ ලිපිනේ අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක මම හිතන සමාජයේ අපි සියලුම බය වෙන්න එපා. මේ කිසිම දෙයක් අපි කාටවත් ඒ කියන්නේ අපි කිසිම රෝගියෙකුගේ විස්තර අපි කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒක අපි සෞඛ්‍ය අංශ වලින් කාටවත් එම් කරන්නේ නැහැ. නම ගම කිසිම ඒක ඉතිකලිත් වැරදි අපි එකක දෙන්නේ නැහැ. නමුත් අපිට නිවැරදි ඇඩ්‍රස් එක නම සහ පුළුවන් නම් ජාතික හැඳුනුම්පත් අංකය අපිට ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. වෛද්‍ය සමිති කෙනෙක්ගේ මහත්මයා ඔබතුමාලා තමයි අපිට විශ්වාසය ලබා දෙන්න ඕන අපිට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. නැත්නම් රටේ ජනතාව හිතාගෙන ඉන්නේ මේගොල්ලෝ ලොක්ඩවුන් කරන්නේ නැහැ, මේක සමාජගත වෙලා දැන් මේ ප්‍රශ්න තියෙනවා, මේගොල්ලෝ කියන්නේ නැහැ, හරියට තොරතුරු දෙන්නේ නැහැ, මරණ සංඛ්‍යාව කියන්නේ නැහැ, මීට වඩා පැතිරීම වැඩි. ඇත්ත තත්ත්වය සම්බන්ධව ඔබතුමාලා තමයි අපිට විශ්වාස දෙන්නට ඕන. බොහොම පැහැදිලිව කියනවා. ඔක තර්කයක් තියෙනවා. ඔක සමාජගත ඔය සමාජගත වුණා නැද්ද කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හඳුන්වා තිබෙන එක්තරා වර්ගීකරණයක්. ඒ කියන්නේ රටවල් වර්ග 4කට බෙදෙනවා. ඒ කියන්නේ මුකුත්ම රෝගියෙක් වාර්තා නොවන රටක්, නැත්නම් ඉඳහිට රෝගීන් වාර්තා වෙන තත්ත්වයක්, එහෙම නැත්නම් පොකුරු වාර්තා වෙන තත්ත්වයක්. ඒ අන්තිම අවස්ථාව තමයි සමාජගත වුණා. ඒ කියන්නේ සමාජයේ ඕපාපාතිකව කිසිම මේ ලින්ක් එකක් නැතුව හැම පැත්තෙම රෝගීන් මතුවෙන තත්ත්වයක්. එතකොට දැන් අපි ගත්තම තාමත් වගකීමකින් කියනවා අපි තාම ඉන්නේ පොකුරු මතුවෙන තත්ත්වේ. හැබැයි එතන අභියෝගය බොහොම වැඩි. ඒ කියන්නේ රටකට සමාජගත උනායි කියලා කියනවා. ඒ කියන්නේ අපේ පාලනයෙන් මේක ගිලිහිලයි යම් ප්‍රමාණයකට ගිලිහිලයි කියන තත්ත්වය. දැන් ඒකයි ඔය සමාජගත උනායි කියන රටවල් වල බොහොම ලිහිල් ප්‍රතිපත්ති තියෙන්නේ. එතකොට රෝගීන් හැමෝම ඇතුළට මේ ඇඩ්මිට් කරන්නේ නැහැ, පරීක්ෂණ හැමෝටම කරන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයකට යන්නේ. ඉතින් අපේ තාම බොහොම වගකීමකින් කියන අපේ තත්ත්වෙට ගිහිල්ලා නැහැ. ඒතර අපිට මේ අපි ක්ලස්ටර් නැත්නම් පොකුරු මට්ටමේ තියෙනවායි කියන්නේ විශාල කාර්යභාරයක් සෞඛ්‍ය අංශ වලටත් රජයකටත් ජනතාවටත් ඉෂ්ට කරන්න ඕනේ ඒ තත්ත්වය පවත්වාගෙන යන්න. ඒතකොට අපි තාම ඉන්නේ මේ මට්ටමේ. හැබැයි මේ මට්ටම පවත්වාගෙන යන්න ලොකු කාර්යභාරයක් අපි හැමෝටම කරන්න විශේෂයෙන් ජනතාවට කරන්න වෙනවා. ඉතින් ජනතාව මේ අවස්ථාවේ තාම අපේ පාලනයෙන් මේක ගිලිහිලා නැහැ. ඒකයි අපිට වාර්තා වෙන අති බහුතරයක් රෝගී වගකීමකින් කියන්න පුළුවන්. ඒ කියන්නේ ලින්ක් ඒ කියන්නේ එක්කෙනෙකුට එපිඩෙමියොලොජිකල් ලින්ක් කියන එක වසංගත වේදය අනුව සම්බන්ධතා එක්ක තමයි රෝගීන් අති බහුතරයක් වාර්තා වෙන්නේ. ඒ තත්ත්වය තුල තාම මේක වර්ගීකරණය අනුව බොහොම වගකීමකින් කියනවා අපි තාම ඉන්නේ ක්ලස්ටර් අවධිය. ඒ කියන්නේ පොකුරු මතුවෙන අවධිය. මේ පොකුරු මතුවෙන අවධියකින් මේක ඒ තත්ත්වයෙන් පාලනය කරගන්න විශාල කාර්යභාරයක් අපි හැමෝටම කරන්න වෙනවා. එතන ජනතාවගේ පැත්තෙන් අපි කියලා තියෙන දුරස්ත භාවය රැකගන්න එකත් විශේෂයෙන් ජනතාව වැඩිපුර ගැවසෙන තැන් වලට නොයෑම. ඒක හරිම වැදගත්. දැන් මේ සිද්ධිය ගත්තත් මේ සිද්ධිය උපපොකුරු කීපයක් ගත්තම බොහොම පැහැදිලිව මගුල් ගෙවල්, මරණ ගෙවල් උත්සව හරහා තමයි පැතිරෙන්නේ. ඒවයි දැන් මේ ඝනත්වය බොහොම වැඩි. සමහරට ඒකට අදාළව 40ක 50ක රෝගීන් වාර්තා වෙන එක මගුල් ගයක්, එක මරණ ගයක් වගේ සිද්ධියක්. ඒතකොට බොහොම පැහැදිලි සරලම පණිවිඩය තමයි අර කියන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ජනතාව ගැවසෙන තැන් වලට අනවශ්‍ය පරිදි යන්න එපා කියන. ඒ කියන්නේ මරණ ගෙදරේ මගුල් ඒ ජනතාව ගැවසෙන තැනක තමුන් යනවා නම් මේදී තමුන්වත් අවධානයකට ලක් කරනවා. ඒක තමුන්ගේ ගෙදර අයවත් තමුන්ගේ වැඩ කරන තැන ඒ සමාජයේම අවධානයකට ලක් කරනවා. අපිට විශ්වාසය මේක පාලනය කරන්න පුළුවන් කියලා. පැහැදිලි මේ උත්සාහය අපි ගෙනිච්චොත් අපිට තවම ඉතාමත් මේක අපිට පාලනය කරගන්න පුළුවන්. අවසාන වශයෙන් ලේකම්තුමා මම ඔබතුමා පළවෙනි වතාවට එන්නේ ආපහු වැඩසටහනට පැමිණෙයිද දන්නේ හරි අමාරුයි කාර්යබහුල කෙනෙක් කියන. දැන් ආරක්ෂක අමාත්‍යාංශයක ආරක්ෂක සේවයක ඉන්න කෙනෙක් සෞඛ්‍ය ශාස්ත්‍රයට බද්ධ වුණාම තියෙන චෝදනාව මේකත් සිවිල් නෑ දැන් මේක ටිකක් හමුදා පාලනයකට යට කරා වගේ කියලා. ඔබතුමා මේකේ ලේකම් ධුරේ බාරගත්තු දවසේ ඉඳලා ඔබතුමාට වැඩ ගන්න පහසුණාද අපහසුද එහෙම නැත්නම් ඔබතුමාට මේ හැමෝත් එක්කම සහයෝගයෙන් වැඩ ගන්න පුළුවන්ද? ඒකේ මට කිසිම අපහසුවක් උන්නේ නැහැ. මම එතනින් මෙතෙන්ට ආවේ මේක සිවිල් ආයතනයක් කියලා දැනගෙන. කවදක්වත් හමුදා නීතිය සිවිල් ආයතනයට අදාළ කරන්න බෑ. මිලිටරිකරණය කරන්න කියන එක ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒකට සෑහෙන කැපවීමක් තියෙන්න ඕනේ. සෑහෙන වගකීමක් ආයතනයක් මිලිටරිකරණය එක පොඩි කාලේ ඉඳන් උඩට හදන්න ඕන එකක්. කිසිම වෙලාවක මම හමුදා නීති මේකට අදාළ කරන්නේ. හැබැයි මම එක දෙයක් කියනවා ඩිසිප්ලින් එක. අපේ වගකීම තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. හැමෝටම රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. වෙලාවට වැඩ කිරීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. වැඩක් වාර දුන්නාම මේ වැඩේ නිවැරදිව ඉෂ්ට කරන්න ඕනේ. ඒක හැම විටම තියෙන. ඒක හමුදා නීතියක් නෙවෙයි. ඒක අපි සාමාන්‍යයෙන් ඕනම ආයතනයක තියෙන දෙයක්. ඒක අපේ වගකීමක්. ඉතින් මට එහෙම වැඩ කිරීමට නම් අපහසුතාවයක් උනේ නෑ මේ දක්වා.
මංහිතන්නේ මේක වැදගත්ම කාරණ කීපයක් වැඩේ සාකච්ඡාව තුළ ආවා එහෙම නැත්නම් මේ සම්බන්ධ කතා කරනවා නම් මේ ස්ට්‍රේන් එක පොඩ්ඩක් වෙනස් කියලා සඳහන් වුණා. ඒ අනුව පළමු වතාවට අපිට ඇවිල්ලා තියෙන වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා ලේකම්තුමා. ඒ වගේම මේ පාලනයට නතු කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. හැබැයි ඔබේ වගකීම ඉතා වැදගත් කියන එක විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා කිව්වා. අපි මේක සමාජගත වෙලා කියලා බල ඉන්නවද ලොක්ඩවුන් කරනකම් බලන් ඉන්නවට වඩා ඔබේ වගකීමත් එක්ක මේක පාලනය කරන්න පුළුවන්. තාම ඔවුන්ගේ අතේ මේ පාලනය තියෙනවා කියන එක සඳහන් කරා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා සඳහන් කරා විශේෂයෙන්ම මේ වන විට සෞඛ්‍ය පද්ධතියට බරක් නෙවෙයි අවශ්‍ය පහසුකම් තියෙනවා. ඇඳවල් තිබෙනවා, රෝහල් තිබෙනවා. ඒක අපිට මේ වෙලාවේ කළමනාකරණය කරන්න පුළුවන් කියන එක. ඉතින් කෙසේ වෙතත් වඩා වැදගත් වන්නේ ඔබේ වගකීමයි ඔබ හැසිරෙන විදිහත් එක්ක තීරණය වෙවි අපි හැමෝගෙම ජීවිතවල අනාගතය. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ සම්බන්ධ වෙච්ච සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහත්මයා ඔබතුමාට, ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙච්ච සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයා ඔබතුමාට, ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙච්ච වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා ඔබතුමාට අපි වැඩසටහන අවසන් කරනවා.